ලංකාවේ බඩු නෑනේ මේ බඩු කියන්නේ KDH එකට ගොඩක් අය කැමති ගොඩක් අය ආදරය කරනවා අන්රෙජිස්ටර් භාණ්ඩයක් ගෙනල්ලා තියෙන්නේ ආයිබෝන් කියලා පිළිගන්න ඕගොල්ලෝ හැමදේම මොටෝ 3 එක එකතු වෙලා ඉන්න. ඉතින් ඔන්න අද අපි හදන්නේ ඕගොල්ලෝ ගොඩක් අය අපිට කියලා තිබ්බා KDH එකක් කරන්න කියලා. KDH එකක් ගැන වීඩියෝ එකක් කරන්න කියලා රිවිව් එකක් කරන්න කියලා. ඉතින් ඔන්න අද ගෙනලා දෙනවා KDH එකක් ඕගොල්ලොත් එක්ක අපි කතා කරන්න මේ KDH එකේ විස්තර. ඉතින් KDH එක කියපුවාම ගොඩක් අය ඉතින් ලංකාවේ උනන්දුයි ගොඩක් අය කැමති වාහනයක් KDH එක අපිට කමෙන්ට්ස් වලිනුත් එක තේරුණා. ඉතින් මේ දැන් වෑන් එකක් වුණාට යං ජෙනරේෂන් එක ගොඩක් කැමති வாகනයක් තමයි මේ KDH එක කියලා කියන්නේ. ඉතින් KDH එක කියන්නේ අතරම ගොඩක් අමුතුම වාහනයක්. ඉතින් මේක ගොඩක් මොඩිෆයි කරන්න පුළුවන් සුපිරි වාහනයක්. ඉතින් අද ඔන්න ගෙනල්ලා තියෙනවා මේක අන්රෙජිස්ටර් එකක් අන්රෙජිස්ටර් භාණ්ඩයක් ගෙනල්ලා තියෙන්නේ. මේක ඕගොල්ලන්ට ගන්නත් පුළුවන් ඕන නම් ඕගොල්ලෝ කැමති නම් ඕගොල්ලෝ මේක මිලදී ගන්න අපි කන්ටැක්ට්ස් දානවා පහලින් තරංගයකට තමයි ඕගොල්ලෝ එන්න ඕනේ මේ වාහනේ ගන්නවා නම් මේකේ ග්‍රේඩ්ස් තව එකක් තියෙනවා තව ග්‍රේඩ් එකක් තියෙනවා DX කියන ග්‍රේඩ් එකක් තියෙනවා මේක සුපර් GL එකක්. ඉතින් අද කතා කරමු සුපර් GL එක ගැන විස්තර. ඔය අතරම දැන් මේකේ දෙකක් තියෙනවා DX එකක් තියෙනවා සුපර් GL එකක් තියෙනවා. ඉතින් දෙක අරක ගැනත් පොඩ්ඩක් අපිට විස්තර දැනගන්න පුළුවන්. එළිය තියෙනවා GX එකක් ඒක ගැනත් බලමු DX එකක්. ඒක ඔක්කොම බලමු ටිකක් නේ කතා කරලා යම් වීඩියෝ එකක් ගන්න. එන්න දෙපා නේ අති. ගන්න හරි ඉතින් ඔන්න අපි ඔයගොල්ලන්ට පොරොන්දු විදියටම අරන් ගිහලා තියෙනවා අද KDH එක කතා කරන්න. ඉතින් ගොඩක් අය අපි කලින් කිව්වා වගේ අහලා තිබ්බා KDH එක කරන්නේ නැද්ද? KDH එක කවද්ද කරන්න කියලා. ඉතින් ඔන්න අද ඒ හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ අපි KDH එකක් ගැන කතා කරන්න හදන්නේ. හැම විස්තරයක්ම විශේෂයෙන්ම කියන්න ඕන මේක ලංකාවේ දැන් වාහන නැහැ. අපි හැමදාම මේ මෑතකදී කරපු හැම වීඩියෝ එකකදීම වගේ කිව්වා ඉම්පෝට් කරන්න නැහැ වාහන කියලා. ඉතින් නමුත් ඔයගොල්ලන් අන්රෙජිස්ටර් වාහනයක් ගන්න ඕන නම් මේ වාහනේ තියෙනවා ගන්න අන්රෙජිස්ටර් වාහන ගොඩක් නෑ ලංකාවේ අඩුයි දැන්. ඉතින් හැම එකම රෙජිස්ටර්ඩ් වාහන තමයි තියෙන්නේ. ඉතින් මේ වාහනේ ඕන නම් ගන්න පුළුවන් ඕගොල්ලන්ට මේ අන්රෙජිස්ටර් KDH එකක් තියෙන්නේ. අපි contact numbers ඔක්කොම දාන්නම් ඕගොල්ලන්ට මේක ගන්න අවශ්‍ය නම්. ඉතින් අපි කතා කරමු KDH එක ගැන හැම විස්තරයක්ම. ඉතින් මේක පටන් ගන්නවා 1967 අවුරුද්දේ. හිස්ටරි එක ගැන පොඩ්ඩක් අපි කියනවා නම් 67 පටන් ගන්නවා මේක highest van එක. ඉතින් 67 පටන් ගන්නවා. ඉතින් ඒකේ H10 කියලා මොඩල් එකක් තමයි. ඉතින් ඒ H10 කියන මොඩල් එක එනවා. ඊට පස්සේ දැන් ඕකේ 67 පටන් ගත්තට පස්සේ මේකේ මොඩල්ස් කියන්නේ මේකේ බොඩිස් ගොඩක් එනවා. ඉතින් ඒ වගේ ගත්තාම අපිට MPV එකක් නේ මල්ටිපර්පස් වෙහිකල් ඊට පස්සේ මිනි වෑන් එකක් ඊට පස්සේ මිනි බස් ඊට පස්සේ පැනල් වෑන් ඊට පස්සේ මොනවාද ඇම්බියුලන්ස් ටැක්සි පිකප් ට්‍රක් ඔන්න ওই විදිහට වේරියේෂන්ස් ගොඩක් එනවා. ඉතින් ඒ හැම එකම ඉස්සරහට කන්ටිනියු වෙලා නැහැ. සමහර ඒවා කන්ටිනියු වෙලා තියෙනවා. ඉතින් ෆස්ට් ජෙනරේෂන් එක පටන් ගන්න ඔන්න විදිහට මේකේ ජෙනරේෂන් වයිස් කියනවා නම් අපි ජෙනරේෂන්ස් 6ක් ඇවිල්ලා දෙනවා. ඉස්සරහට අලුත්ම ජෙනරේෂන් එක තමයි 6 ජෙන් එක. ඉතින් 6ක් වෙනකන් ඉස්සරහට ඇවිල්ලා දෙනවා. ඒ අතර ගොඩක් වෙනස්කම් වෙලා තියෙනවා. ඉතින් ගොඩක් මේක ටෙක්නොලොජිකලි ඉස්සරහට ඇවිල්ලා තියෙනවා, ඩෙවලොප් කරලා තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. අනිත් එක තමයි මේක ටිකක් ලොකු වාහනයක්. අතරම මේක ජපාන් වල පාවිච්චි කරලා තියෙන ගොඩක් වෙලාවට මේක මේ පැසෙන්ජර් වෙහිකල් එකක් විදිහට එහෙම නැත්නම් කමර්ෂල් වැඩවලට, බිස්නස් වැඩවලට ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් KDH එක පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අද අපි කතා කරලා බලමු මේ KDH එක මොන වගේද කියලා. තව එකක් තියෙනවා එළිය දැන් මේ ග්‍රේඩ්ස් තියෙනවා. මේක කතා කරමු අපි ග්‍රේඩ්ස් මොනවද කියලාත් ඒ ග්‍රේඩ්ස් ගැනත් කතා කරමු. මීට වඩා පොඩක් අඩු ග්‍රේඩ් එකක් තියෙන එකක් තියෙනවා එළිය. ඒකත් අන්රෙජිස්ටර් වාහනයක්. ඔයගොල්ලන්ට කැමති නම් ගන්න බුලා. අපි නම්බර්ස් දාමු ඉස්සර හැමදේම කියන්නම්. එහෙනම් ඔන්න ওই විදිහට තමයි ෆස්ට් ජෙනරේෂන් එක එන්නේ. 1977 තමයි සෙකන්ඩ් ජෙනරේෂන් එක එන්නේ. සෙකන්ඩ් ජෙනරේෂන් එකේ තියෙනවා මේක පිකප් ට්‍රක්ස් කියලා එනවා. ඊට පස්සේ සුපර් ලොන්ග් වීල් බේස් හයි රූෆ් කියලා එනවා. ඊට පස්සේ සුපර් ලොන්ග් වීල් බේස් වෑන් කියලා එනවා. ඔන්න ඔය විදිහට කැටගරිස් එනවා. ඒකේ මොඩල්ස් ගැන කතා කරොත් අපි එනවා H11 ඊට පස්සේ 20 H20 H30 H40 ඔන්න ඔය විදිහට මොඩල්ස් ටිකක් තමයි එන්නේ. ඔය H20 සහ 40 කියනවා සුපර් ලොන්ග් වීල් බේස් වෙහිකල්ස් වෙනවා. ඉතින් අනිත් ඒවා ඊට පස්සේ අපි කිව්වා වගේ පිකප් ට්‍රක් ඊට පස්සේ හයි රූෆ් කියලා විදිහට තමයි කැටගරයිස් කරලා එන්නේ. ඊට පස්සේ ඔක කියන්නේ 2.2 ලීටර් තමයි ආවේ එන්ජින් එක. මේක ඩීසල් පෙට්‍රල් දෙකම ඇවිල්ලා තිබ්බා. සෙකන්ඩ් ජෙන් එකේදී ඔන්න ඔය විදිහට තමයි එන්නේ. 1982 එනවා මේකේ තර්ඩ් ජෙනරේෂන් එක. තර්ඩ් ජෙනරේෂන් එකේදී එනවා මේකේ කැටගරිස් බැලුවොත් මේකේ සීරියස් එනවා. අතරම H50, H60, H70, H80 සහ H90. ඉතින් ඔය සෙට් එක තමයි එන්නේ. ඔකදී අතරම දැන් ෂෝට් වීල් බේස් එකක් තමයි 50 කියලා කියන්නේ. ඊට පස්සේ 60 කියලා කියන්නේ ලොන්ග් වීල් බේස් එකක්.
70 කියලා කියන්නේ සුපර් ලොන්ග් වීල් බේස් වෙහිකල් එකක්. ඊට පස්සේ ඔය 80 සහ 90 කියන දෙක ඇවිල්ලා මේවා පිකප් සීරීස්. ඒක ඇත්තටම ඔයගොල්ලෝ දැකලත් ඇති පිකප් කැබ් සීරීස් පිකප් ට්‍රක් සීරීස් එකක්. ඒක මේ මෑතක් කියන්නේ 1995 වගේ වෙනකන් කන්ටිනියු වෙලා තියෙනවා ඔය පිකප් සීරීස් එක කියන එක. තර්ඩ් ජෙන් එකට එනකොට මේක අර එයාර් කන්ඩිෂන් සිස්ටම් එක කියන එක ස්ටෑන්ඩඩ් කරලා දෙනවා. ගොඩක් වර්ෂන්ස් වල ඒක ස්ටෑන්ඩඩ් එකක් විදිහට අරගෙන අවිල්ලා තියෙනවා හයිස් එකේ. ඊට අමතරව මේක කියන්නේ මේක පෙට්‍රල් සහ ඩීසල් කියන එන්ජින් දෙකම අවිල්ලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඒ වෙනකොට මේකේ තිබිලා තියෙනවා පෙට්‍රල් එන්ජින් වල කතා කරොත් 1.8 ලීටර් එකක් ඉන්ලයින් 4 සිලින්ඩර්. ඊට පස්සේ 2 ලීටර් එකක් ඇවිල්ලා දෙනවා. ඊට පස්සේ 2.2 ලීටර් එකක් ඇවිල්ලා දෙනවා. මේ හැම එකම Y එන්ජින් තමයි ඇවිල්ලා දෙන්නේ. Y එන්ජින් කියලා කියන්නේ අතරම දැන් Toyota වල තිබුණා R එන්ජින් එකක් කියලා තිබ්බා. T එන්ජින් කියලා තිබ්බා. ඔය R සහ T කියන එන්ජින් වල කම්බිනේෂන් එකක් විදිහට තමයි මේ Y එන්ජින් එක ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන්නේ. ඒ එන්ජින් එක තමයි පාවිච්චි වෙන්නේ මේ පෙට්‍රල් සීරීස් වල තියෙන එන්ජින්ස් වලට vehicles වලට. ඊට අමතරව මේකේ ඇවිල්ලා තියෙනවා තව ඩීසල් වර්ෂන්ස් උත් ඇවිල්ලා තියෙනවා. ඩීසල් එන්ජින් ඇවිල්ලා තියෙනවා. ඒ වගේත් බලා ගන්න පුළුවන් බලා ගන්න දැන් බෑ තිබුණා 2.2 ලීටර් ඊට පස්සේ 2.4 ලීටර්. මේවා L එන්ජින් විදිහට තමයි ඇවිල්ලා තිබ්බේ. L එන්ජින් කියලා කියන්නේ මේ L එන්ජින් එක තමයි ෆස්ට් ටයිම් Toyota පාවිච්චි කරලා තියෙන්නේ මේ ටයිමින් බෙල්ට් එක විදිහට මේ වැඩ කරන්න රබර් බෙල්ට් එකක් පාවිච්චි කරලා හදපු එන්ජින් වල ෆස්ට් එක තමයි ඔය මේ L එන්ජින් එක කියලා. ඒක තමයි පාවිච්චි කරලා තිබ්බේ ඔය මේ සීරීස් එකේ තර්ඩ් ජෙන් වල ඩීසල් එන්ජින් වලට එනකොට. ඊට පස්සේ ආයි කියන්න ඕනේ මේකේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක ගත්තාම තිබිලා තියෙනවා මේකේ 4 ස්පීඩ් ඔටෝමැටික්, ඊට පස්සේ 5 ස්පීඩ් ඔටෝමැටික් සහ 5 ස්පීඩ් මැනුවල් කියන ඔය තුනම ඇවිල්ලා තියෙනවා. මේකේ ට්‍රාන්ස්මිෂන් සිස්ටම් එක කතා කරද්දි ඕක තමයි තර්ඩ් ජෙනරේෂන් එක විදිහට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මේකේ 1989 වැරදුනා. ඊට පස්සේ මේකේ 1989 අවුරුද්ද දෙනවා මේකේ 4th ජෙන් එක. මේක එනවා H100 කියලා. H200 දෙනවා 5th ජෙන් එක විදිහට 2004 අවුරුද්දේ. ඒක ගොඩක් පොපියුලර් වෙච්ච වාහනයක් මේ 2004 ආපු වාහනේ. මේකෙදි තමයි ෆස්ට් ටයිම් බලා ගන්න පුළුවන් ඉන්නේ අර දැන් මේකේ ගියර් ලිවර් එක ඒගොල්ලෝ මූව් කරලා තියෙනවා 2004 අවුරුද්දේ මේ 5th ජෙන් එකේදී ඩෑෂ්බෝඩ් එකට. ඒකදී ඒගොල්ලෝ ගොඩක් බලාපොරොත්තු වෙලා දෙනවා මේකට කම්පැනි එක. මේකේ ගොඩක් වෙලාවට ඉඩ කඩ මේ කැබින් එකේ ඉඩ ගොඩක් වෙලාවට එහෙම යන්න පුළුවන් විදිහට ඉඩ පොඩ්ඩක් වැඩිපුර පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේක මූව් කරලා තියෙන්නේ. ඉතින් සෙන්ටර් කන්සෝල් එකේ නෙවෙයි එතකොට බලා ගන්න පුළුවන් එන්නේ අපිට ගියර් ලිවර් එක. ඒක මූව් කරලා දෙනවා මේ 5th ජෙන් එකේදී ඩෑෂ්බෝඩ් එකට. ඒක ස්පෙෂලි කියන්න ඕන දෙයක්. අතම දැන් මේක අතරව දැන් පෙට්‍රල් සහ ඩීසල් කියන දෙකම ඇවිල්ලා තියෙනවා. ගොඩක් කරලා මේකේ 4 සිලින්ඩර් එන්ජින් තමයි ඇවිල්ලා තියෙන්නේ. පෙට්‍රල් සහ ඩීසල් දෙකම ඇවිල්ලා තිබුණා මේකේ. මේක ගැන කතා කරද්දී අපි පෙට්‍රල් එන්ජින් ගැන කතා කරද්දී මේක 1TR FE ඊට පස්සේ 2TR FE කියලා ඔන්න ඔය විදිහට තමයි මේකේ පෙට්‍රල් එන්ජින් ඇවිල්ලා තිබ්බේ. ඔය 1TR FE කියන එක 2 ලීටර් එකක්. ඊට පස්සේ මේ 2TR FE කියන එක 2.7 ලීටර් එන්ජින් එකක්. ඔය දෙකම පෙට්‍රල්. ඊට අමතරව ඇවිල්ලා තිබුණා ඩීසල් එන්ජින්. ගොඩක් ඩීසල් එන්ජින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට අත්‍තරම ලංකාවේ. පෙට්‍රල් ඒවත් තියෙනවා නැත්නම් නෑ. පෙට්‍රල් වාහනක් තියෙනවා KDH එකේ. ඩීසල් වල ඇවිල්ලා තියෙනවා 2KD කියලා ඔය ඇවිල්ලා තියෙන එන්ජින් එක 2KD FTV කියලා. අන්න ඒකේ ඇවිල්ලා තියෙන්නේ 2 ලීටර් එකක් 2.5 ලීටර් එකක්. ඊට පස්සේ ඇවිල්ලා තියෙනවා 1KD FTV කියලා. ඉතින් මේකේ තියෙන්නේ ඒ එන්ජින් එක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ 1KD කියන එන්ජින් එක තමයි මේ KDH එකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. මේක 3 ලීටර් එකක්. ඒක ඇවිල්ලා තියෙන්නේ 3 ලීටර් විදිහට තමයි ඒ වර්ෂන් එක ඇවිල්ලා තියෙන්නේ. හයිස් එක ලෝකේ විවිධ රටවල් වල විවිධ නම් වලින් පාවිච්චි කරලා තියෙනවා. ඉතින් මේක Toyota Commuter ඊට පස්සේ Quantum ඊට පස්සේ Toyota Quantum ඊට පස්සේ වෙන්චූරි ඔන්න ඔය වගේ නම් වලින් ගොඩක් කරලා අපි දැකලා තියෙනවා. ගොඩක් කරාට ගොඩක් වාහනවල ඔය රීජන් එකත් එක්ක නම ඒගොල්ලෝ වෙන වෙන විදිහට පාවිච්චි කරන වාහන අපි කලින් කතා කරපු වගේත් එහෙම තිබිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි වෙලා තින්නේ. ඊට අමතරව මේක ඇසෙම්බල් ගත්තාම මේක ජපාන් වල ඇසෙම්බල් කරනවා. ජපාන් වලට අමතරව ඊට පස්සේ මේක මැලේසියා වල ඊට පස්සේ තායිලන්ඩ් වල ඒ වගේ ඊට පස්සේ සිංගප්පූර් ඔන්න ඔය වගේ රටවල් වලත් මේක ඇසෙම්බල් කරලා දෙනවා. ඉතින් මැලේසියා වල අතරම කරලා දෙන මේක බොඩි එක විතරයි. බොඩි එක ඇසෙම්බල් කරන එක විතරයි මැලේසියා වල කරලා දෙන්නේ. ඔන්න ඔය වගේ විස්තරත් අපිට දැනගන්න හම්බුණා. මේක ගැන හොයලා බලනකොට මේ KDH එක ගැන බොඩි එක ගැන කතා කරපුවම මේක මාර ලුක් එකක් තියෙනවා. ඉස්සරහින් බලපුවම ඕගොල්ලන්ට පේන ඇති මේ ජයන්ට් ලුක් එකක් තියෙනවා. මේක ෂෙල් එක තව ටිකක් අපි කිව්වා දැන් අනිත් මේ එන මේක අලුත් වාහනවල මේක එන අලුත් මොඩල්ස් වල අලුත් අවුරුදු වල මේ ෂෙල් එකත් පොඩ්ඩක් වෙනස් කළා. ඒකත් එක්ක තව පේනවා වැඩි වෙනවා මේකේ. ඉතින් ඒක නිසා වෙන්න ඇති මම හිතන්නේ මේ යන් ජෙනරේෂන් එක මේ අමුතුම KDH පිස්සුවක් හැදලා තියෙනවා. ඉතින් අපි කලින් කිව්වා වගේ
ගොඩක් අය කැමති අපිත් ගොඩක් ආසයි ඉතින් මේ වාහනයට ඉතින් ගොඩක් අය දැන් සාමාන්‍යයෙන් කාස් වලනේ ගොඩක් අය කැමති යං ජෙනරේෂන් එක ඉතින් ඒ වගේ නෙවෙයි වෑන් එකකට කැමති නැහැනේ සාමාන්‍යයෙන් ඉතින් ඒවට මේ KDH එකත් එක්ක ඒ concept එක වෙනස් වෙලා තියෙනවා KDH එකට ගොඩක් අය කැමති ගොඩක් අය ආදරය කරනවා ඉතින් ඕගොල්ලෝ හැමෝම වෙනුවෙන් තමයි මේ අද KDH ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ KDH ගැන කතා කරන්නේ හිස්ටරි එක ගැන මම හිතන්නේ ගොඩක් දේවල් ඕගොල්ලෝ දැනගත්තා වාහනය ගැන ඉතින් හිස්ටරි එක ගැන විතරක් කතා කරලා බෑ අපි හිස්ටරි එක පොඩ්ඩක් අපි ඕගොල්ලන්ට කියන්න ටුටක් දැනගන්න ඉතින් මේක මේ වගේ වාහනයක් කියලා ඉතින් ඔයගොල්ලෝ කැමති නැත්නම් හිස්ටරි එකට යන්න චුට්ටක් සීක් කරලා ඊටු ටික බලන්නත් පුළුවන්. ඉතින් නිකන් අපි කියනවා පොඩ්ඩක් ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ දැනගන්න මේක වැදගත් වෙයි කියලා හිතන නිසා. ඉතින් හැමදාම වගේ අපි දැන් ඉස්සරහින් පටන් ගන්න හදන්නේ මේ වාහනේ විස්තර ටික මොනවා වගේද කියලා බලන්න. මේක අතරම 2012 අවුරුද්දේ KDH එකක් තමයි මේ තියෙන්නේ. මේකේ ග්‍රේඩ්ස් ගැන කතා කරොත් මම මුලින්ම කියනවා DX කියන ග්‍රේඩ් එකක් එනවා. ඊට පස්සේ DX GL කියලා ග්‍රේඩ් එකක් එනවා. ඊට පස්සේ සුපර් GL කියලා ග්‍රේඩ් එකක් එනවා. ඉතින් ඔය සුපර් GL කියන ග්‍රේඩ් එක තමයි මේ ගෙනල්ලා තියෙන කතා කරන්න. මේක තමයි highestම ග්‍රේඩ් එක. highestම ග්‍රේඩ් එක වුණාට දැන් මේකේ සමහර සුපර් GL එකේ තියෙනවා අලුතෙන් ආපු වගේ මීටර ඔප්ෂන් වැඩි ඒවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එන්න මේකේ මල්ටි ෆන්ක්ෂනල් කියන එක නැහැ මං හිතන්නේ. නමුත් මේකට පස්සේ ආපු ඒ වගේ මල්ටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් කියන ඔප්ෂන් එක ඇවිල්ලා තිබ්බා. තව ඔප්ෂන් ගොඩක් ඇවිල්ලා තිබුණා. නමුත් 2012 අවුරුද්දේ ඒ වගේ highest grade එක තමයි මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ. අපි ඕගොල්ලන්ට කලින් කිව්වා මේක අන්රෙජිස්ටර් වාහනයක්. ඉතින් අන්රෙජිස්ටර් වාහන නැහැ ලංකාවේ අතම අඩුයි ගොඩක්ම. ඉතින් මේක 2012 වුණාට මේක අලුතෙන් ලංකාවට ඉම්පෝට් කරපයක් අන්රෙජිස්ටර් වාහනයක් තමයි මේ KDH එක. අපි ෂෙල් එකෙන් පටන් ගමු හැමදාම වගේ කතා කරන ඉස්සරහා. අපි ෂෙල් එකෙන් පටන් ගන්න හදන්නේ පටන් අරන් තියෙන්නේ. දැන් මේකේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ විදිහේ ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ෂෙල් එකේ. මීටර පොඩ්ඩක් වෙනස් DX එකේ. DX එක කියන්නේ මීටර ග්‍රේඩ් එක අඩු එකක්. DX එකකුත් තියෙනවා චුට්ටක් ඔයගොල්ලන්ට පෙන්නන්නම් අපි තව පොඩ්ඩකින් ඒකත්. ඉතින් මේ විදිහට බලා ගන්න පුළුවන් මේකේ දැන් ඊට පස්සේ 2017න් පස්සේ වගේ ආපු වගේ බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ විදිහට සිල්වර් ගානිෂ් එකක් තියෙනවා මේ ෂෙල් එකේ බලා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මෙතන තව මේ විදිහටම ලයින් දෙකක් ආපු ඩිසයින් එකක් ඇවිල්ලා දෙනවා. මේක ඇත්තටම කියන්න ඕනේ දැන් KDH එක කියලා කියන්නේ ලංකාවේ වගේම පිටරටවලත් ගොඩක් වෙලාවට මොඩිෆිකේෂන් කරන වාහනයක්. මොකද දැන් එහෙ මේක රීකන්ඩිෂන් වාහනයක් නේ. ඉතින් ජපාන් වල පැදපු වාහනයක් නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එහෙම වාහනයක ඒ පදින කෙනා අනුව ඒක ඩිපෙන්ඩ් වෙනවා. මොකද එයා කැමති විදිහට සමහරවල් ගොඩක් වෙලාවට මේවා මොඩිෆයි කරලා තියනවා වෙන්න පුළුවන්. කියන්නේ ගොඩක් වෙලාවට දැන් මේකේ මේ ෂෙල් එක ඊට පස්සේ සයිඩ් මිරර්ස් බම්පර්ස් ඒ වගේ හැම දෙයක්ම ඒ පදින කෙනා අනුව ගොඩක් වෙලාවට ඩිපෙන්ඩ් වෙනවා. යාට ඉතින් ඒක මොඩිෆිකේෂන් එකකට යන්න අවශ්‍ය නම් එයා මොඩිෆයි කරනවා. ඊට පස්සේ ඒ වාහනේ මෙහාට ආපුවාම පොඩ්ඩක් ඒක වෙනස් වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. අතරම මේ KDH කියන වාහනේ ගැන කතා කරනකොට ඉතින් මේකෙත් එහෙම තමයි මේ ෂෙල් එක අපිට අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන් ඕන විදිහට. එහෙම වෙනස් කරපුව ඕන තරම් තියෙනවා ලංකාවේ. ඉතින් ඒක වෙනස් කරගන්නත් පුළුවන් අපිට කැමති එකක් දාලා නිකන් අපි දැනගන්නවා නම් මේකේ කොහොමද ආවේ කියලා ඊට පස්සේ වගේ මේ බලා ගන්න පුළුවන් මේ ෂෙල් එක මේ විදිහට මේ ලයින්ස් තව දෙකක් ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ ආපු වගේ. ඊට පස්සේ කියන්නේ මේක ඩාර්ක් ප්‍රයිම් කියන එක තමයි ගොඩක්ම මේ දවස්වල පොපියුලර් වෙලා තියෙන්නේ. ඩාර්ක් ප්‍රයිම් එක අලුතෙන් බඩු නෑ ගන්න නමුත් රෙජිස්ටර්ඩ් ඒවා තියෙනවා ලංකාවේ. ඩාර්ක් ප්‍රයිම් එකේ ගොඩක්ම ලස්සන ෂෙල් එකක් තියෙනවා. ටිකක් වයිඩ් ෂෙල් එකක් තියෙනවා. වයිඩ් කියන්නේ පොඩක් උස නේද? වයිඩ් නෙමෙයි ඒක. හයිට් එක පොඩ්ඩක් වැඩි ෂෙල් එකක් බලා ගන්න පුළුවන්. ඒකේ ඩිසයින් එක චුට්ටක් වෙනස්. ඉතින් ඒකෙත් විවිධාකාර ඒවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා ෂෙල් එක ගැන කතා කරනකොට. ඊට පස්සේ අපි යනවා මේකේ හෙඩ් ලැම්ප් එක පැත්තට. මෙතන සාමාන්‍ය හැලජන් හෙඩ් ලැම්ප්ස් සහ හෙඩ් එක ඩිම් එක දෙකම බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දෙකට බෙදලා තියෙනවා. මේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න පීසස් දෙකක් විදිහට තමයි එන්නේ හෙඩ් එක සහ ඩිම් එක මේකේ. නමුත් DX කියන ග්‍රේඩ් එකේ තියෙන්නේ මේකේ එක ලයිට් එකක තමයි මේ දෙකම බල්බ්ස් දෙකම ඇවිල්ලා තියෙන්නේ. හෙඩ් එක සහ ඩිම් එක ස්කූප් එකේ තමයි ඇවිල්ලා දෙනවා බලා ගන්න පුළුවන් වෙන. නමුත් මේක දැන් ඩාර්ක් ප්‍රයිම් එකට වගේ යනකොට තව පොඩ්ඩක් වෙනස් වෙනවා මේක. ඒ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන. මූලික වෙනස්කම් දෙක ඔය DX එකේ සහ මේකේ සුපර් GL එකේ ගැන කතා බහ කරනකොට අපි දැන් යනවා මේකේ ෆොග් ලැම්ප් එක පැත්තට. දැන් මේ ෆොග් ලැම්ප් එක ගැන කතා කරනකොට DX එකේ ෆොග් ලැම්ප් එකක් බලා ගන්න නැහැ. නමුත් මේකේ මෙන්න මේ විදිහට ෆොග් ලැම්ප් එකක් බලා ගන්න පුළුවන්. මේ ගොඩක් පවර්ෆුල් ෆොග් ලැම්ප් එකක් තමයි තියෙන්නේ මේ සුපර් GL එකේ. මේ විදිහට ෆොග් ලැම්ප් එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා මේකේ මෙන්න මෙතන රේඩියේටර් ග්‍රිල් එක. රේඩියේටර් ග්‍රිල් එක බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේකත් මෙන්න මේ වගේ ප්ලාස්ටික් බ්ලැක් ප්ලාස්ටික් එකෙන් කරපු ඩිසයින් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන්. එනේ මීටර I think මේක 2012 කියලා අපි කිව්වා. මීටර 2017 18 වගේ එනකොට මේක ගොඩක් වෙනස් වෙලා දෙනවා. මේකේ ඩිසයින් එකත් ගොඩක් වෙනස් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ටෝයින් හුක් එකක් තියෙනවා මෙන්න මෙතන. ඊට අමතරව මෙන්න මේ බම්පර් එකේ පහළ මේ වගේ ඩිසයින් එකක් බලා ගන්න පුළුවන්. චුට්ටක් ළඟට ආවිල්ලා බැලුවොත් ඕගොල්ලන්ට පේනවා ඇති. ඕගොල්ලෝ ළඟට එන්න එපා මේ කැමරා කරන එක ළඟට එන්නවා. මේකේ ෆ්‍රන්ට් ඇපියරන්ස් එකේ පහළ ඔය විදිහට තමයි බලා ගන්න පුළුවන් එන්නේ. දැන් Toyota logo එක තියෙනවා මෙන්න මෙතන. මේක ගොඩක් ලස්සනයි. මම දැක්කම මෙන්න මෙතනට ඇවිල්ලා මේ සෙල් එකේ මේ ගානිෂ් එක මේ ප්ලාස්ටික් මේක මෙන්න මේ විදිහට ඇවිල්ලා ගිහලා දෙනවා මේ
පොඩි වේව් එකක් එක්ක මෙතන බලා ගන්න පුළුවන් Toyota ලෝගෝ එක තියෙනවා මෙන්න මේ විදිහට. මේක සිල්වර් කලර් වාහනයක්. ඉතින් මේකේ කලර්ස් ගැන කතා කරනකොට මම මෙහෙමම කියනවා මේ කලර්ස් ගොඩක් ඇවිල්ලා තියෙනවා. බලා ගන්න පුළුවන් ලංකාවේ තියෙනවා මේකේ බ්ලැක් එක තමයි ගොඩක්ම මාකට් කරලා ලංකාවේ දැන් ඒ වගේ තියෙනවා කලර්ස් වලට මාකට් එකක් තියෙනවා. ඊට පස්සේ සමහර දැන් ඔක ෆයිඩෝ වෙනකොට ඒකේ මාකට් එක වෙනස් වෙනවා. ෆෝඩෝ ආවොත් ඒකෙත් මාකට් එක වෙන විදිහකට අඩු වෙනවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒ වගේ කලර්ස් වලටත් මාකට් එකක් හැදලා තියෙනවා. කලර්ස් ගැන කතා කරද්දී බ්ලැක් එකට තමයි ගොඩක්ම මාකට් මේක වැඩි වෙලා තියෙන්නේ. ඊට පස්සේ තව ආපු කලර්ස් ගොඩක් තියෙනවා. මේ සිල්වර් කලර් එක තියෙනවා, වයිට් කලර් එක තියෙනවා. ඊට පස්සේ මේකේ ඩාර්ක් ග්‍රීන් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඩාර්ක් බ්ලූ එකක්, රෙඩ් එකක් කියලා තියෙනවා. ඩාර්ක් රෙඩ් එකක් ඒක නම් චුට්ටක් අඩුයි බලා ගන්න ලංකාවේ. ඔන්න ඔය විදිහට මේකේ සීරියස් එකක්ම ඇවිල්ලා තියෙනවා. මේ සිල්වර් කලර් එක තමයි අද අපි කතා කරන්නේ. මෙන්න මෙතන බලා ගන්න පුළුවන් මේකේ තියෙනවා මේ ඉස්සරහා බලා ගන්න අපිට ඩ්‍රයිව් කරන කෙනාට මෙතන තර්ඩ් මිරර් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. මේකේ සාමාන්‍ය විදිහට මෙතන වයිපර්ස් දෙක ඊට පස්සේ වොෂර්ස් දෙක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. මෙතන වින් ස්ක්‍රීන් එකේ ගත්තාම මෙතන මේ රේඩාර් කැමරා සිස්ටම් එකක් බලා ගන්න නැහැ. නමුත් මේක සුපර් GL එකක් කියලා අපි කිව්වා. සුපර් GL අලුතෙන් එන වගේ මේ මෙතන රේඩාර් කැමරා සිස්ටම් එකකුත් බලා ගන්න පුළුවන්. නමුත් මේක 2012 අවුරුද්දේ එකක් නිසා රේඩාර් කැමරා සිස්ටම් එකක් මේ වාහනේ බලා ගන්න නැහැ. ඊට පස්සේ අපි ඔක්කොම කතා කරා ෆ්‍රන්ට් එකේ මේක සිග්නල් ලයිට් එක වෙන්නේ නැහැ මේක. සිග්නල් ලයිට් එක මෙන්න මෙතන තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ටිකක් ලස්සන ඩිසයින් එකක් එක්ක මේක මේ පොඩ්ඩක් මේ ලයිට්ස් වල එහෙන් චුට්ටක් විතර එරෝඩයිනමික් ගතියක් එන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. මෙන්න මේ උඩ තියෙන මේ ටික ඊට පස්සේ මෙන්න මෙතන මේ ෂේප්ස් ඒවා ඔක්කොම බලපුවාම අපි නම් මේකේ සයිඩ් අපියරන්ස් එක කොයි වගේද කියලා බලන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා ඇති ටිකක් ප්‍රමාණයෙන් විශාල ටිකක් ලොකු වාහනයක් තමයි KDH එක කියලා කියන්නේ. අපි කලින් කතා කරා වගේ මේක ගොඩක් වෙලාවට පැසෙන්ජර් වෙහිකල් එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා ජපාන් වල. ඒ වගේම කමර්ෂල් වෙහිකල් එකක් විදිහට කම්පැනිස් වල ට්‍රාන්ස්පෝර්ට් වගේ දේවල් වලට පාවිච්චි කරපු වාහනයක්. ඉඩ ප්‍රමාණය ගොඩක් වැඩි ඇතුලේ. ඉතින් මේකේ අපිට සීට් සෙට් එක ඇත්තටම මේකේ ඔරිජිනලි එනකොට එක සීට් එකක් එනවා. එහෙම නැත්නම් සීට්ස් එන්නේ නැහැ. අපිට අවශ්‍ය විදිහට ගොඩක් වෙලාවට ලංකාවට ආවට පස්සේ අවශ්‍ය විදිහට සීට් සෙට් එකක් ගහගන්න එක තමයි කරන්නේ. ගොඩක් අය ඉතින් මේකෙත් ඇසිටිස් තමයි තියෙන්නේ. ආපු විදිහටම තමයි තියෙන්නේ. සීට් බලා ගන්න නැහැ අපිට. ඇතුළ බලනකොට ඔයගොල්ලන්ට එකක් බලා ගන්න පුළුවන් වෙයි. සයිඩ් අපියරන්ස් එක ගත්තාම මෙන්න මේ විදිහ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ට. ඩෝ එක ගැන මම සයිඩ් අපියරන්ස් එකට කලින් මම මෙතන සයිඩ් එකේ තමයි මේ සයිඩ් මිරර් එක. ඉතින් සයිඩ් මිරර් එක ගැන පොඩ්ඩක් කතා කරන්න. මෙම ක්‍රෝම් ෆිනිෂ් එකක් තියෙන සයිඩ් මිරර් එකක් තමයි තියෙන්නේ. දැන් මේකත් ඇත්තටම කියනවා නම් අපි කලින් කතා කරා වගේම මොඩිෆිකේෂන් කරන්න පුළුවන් දෙයක් තමයි. ඒක නිසා අපි කලින් පැදපු කෙනත් එක්ක මේක ඩිපෙන්ඩ් වෙනවා. දැන් කලින් මේක පැදපු කෙනා මේකට කැමති නැත්නම් මේක වෙනස් විදිහේ මොඩිෆිකේෂන් එකකට ගිහිලා තිබුණා නම් අපිට ඒ විදිහේ වාහනයක් තමයි මෙතන අද බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක වින්කර් මිරර් කියන ඔප්ෂන් එක ඇවිල්ලා නැහැ. මේක 2012 එකක්. ඒක නිසා මේක වින්කර් මිරර් ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ආපු වගේ වින්කර් මිරර් කියන ඔප්ෂන් එකත් මේක බලා ගන්න තිබ්බා. මේක සුපර් GL එකක් නිසා. නමුත් DX එකේ තියෙන එළිය ඒක බලා ගන්න නැහැ ඒ ඔප්ෂන් එක. අනිත් එක තමයි මේ ෆොග් ලැම්ප් එක ගැන අපි කතා කරා. ඒකත් කිව්වා ෆොග් ලැම්ප් එකත් DX එකේ නෑ බලා ගන්න. ඒ වගේ ඒකත් එක්ක ඒකයි මේකයි බලද්දී ලොකු වෙනස්කම් ටිකක් තියෙනවා. දැන් මේකේ අතරම DX එකේ අපෝෂය බලනකොට ඒකේ අපෝෂය ඇවිල්ලා නැහැ. මේක මේ බොඩි එක පේනවා ඇතුලෙන් බලනකොට මේක එහෙම නෑ. මේක අපෝෂය තියෙනවා. ඒකද බොඩි එක පේන්නේ නැහැ. කවර් කරලා ෆිනිෂින් එක අතින් ගත්තාමත් මේක වෙනසක් තියෙනවා ඇත්තටම. ඊට පස්සේ මේකේ රිවර්ස් කැමරා ඒ වගේ දේවල් ගොඩක් දේවල් තියෙනවා. DX එකත් එක්ක වෙනස් වෙන දේවල්. සයිඩ් අපියරන්ස් එක ගැන අපි කතා කර හිටියේ. මෙතන බලා ගන්න පුළුවන් මේ ක්‍රෝම් ෆිනිෂ් එකක් එක්ක යන ඩෝ හැන්ඩල් එකක් තියෙනවා. බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේකේ ඩෝ වයිස් එකක් ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගැන කතා කරනවා නම් මේක මිලිමීටර් 185ක ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. උස ඉතින් සාමාන්‍යයෙන් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක්. මොකද මේකේ අපි හැම වාහනයකම වගේ මේක කියනවා. මොකද මේක ලංකාවේ පදින වාහන ඉතින් අපි ඔය ප්‍රශ්නයට මුහුණ දෙන ගොඩක් කාට ඉතින් යට වදින ප්‍රශ්න එනවා. ඉතින් ගොඩක් වාහනවල ඉතින් මේක එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හොඳ උසක් තියෙන වාහනයක්. වීල් බේස් එක ගැන කතා කරනවා මේකේ සෙන්ටිමීටර් 257ක වීල් බේස් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් වීල් බේස් එකත් එක්ක ගත්තාම මේකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක ගොඩක් හොඳ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එකක් තියෙනවා. මිලිමීටර් 185ක. ඉතින් ඒකත් ගොඩක් වටිනවා. ඊට පස්සේ අපි මේකේ ටර්නින් රේඩියස් එක ගැන කතා කරොත් ඉතින් මීටර් 5ක ටර්නින් රේඩියස් එකක් තියෙනවා. මේකේ වාහනේ ටිකක් දිගයි, වීල් බේස් එකක් ටිකක් වැඩි. ඒක නිසා මේකේ මීටර් 5ක වගේ ටර්නින් රේඩියස් එකක් තමයි මේ KDH එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. සස්පෙන්ෂන් සිස්ටම් එක ගැන කතා කරනවා මේක ඩුවල් විස්බන් ටෝෂන් කන්ට්‍රෝල් එකක් එක්ක යන සස්පෙන්ෂන් සිස්ටම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ෆ්‍රන්ට් එකේ තියෙනවා මේකේ කොයිල් ස්ප්‍රින්ග් සස්පෙන්ෂන් සිස්ටම් එකක්. ඊට පස්සේ රෙයර් එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ අපිට ලීෆ් සස්පෙන්ෂන් සිස්ටම් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ පිටිපස්සේ බලනකොට. බ්‍රේක් සිස්ටම් එක ගැන කතා කරොත් මේකේ ෆ්‍රන්ට් එකේ තියෙනවා ඩිස්ක් බ්‍රේක්ස්. පිටිපස්සේ රියර් බ්‍රේක් සිස්ටම් රියර් වීල්ස් වල පාවිච්චි කරලා තියෙන ඩ්‍රම් බ්‍රේක්ස් තමයි.
මේ KDH එකේ. මේක දැන් මේ ෂටර්ස් ගැන කතා කරනකොට මෙන්න මේ විදිහට කට් ග්ලාස් ඇවිල්ලා දෙනවා මෙතෙන්ට. අතුලෙන් ඕපන් කරන්න වෙන්නේ. නමුත් මෙතන අපිට එහෙම එකක් එන්නේ නැහනේ. මේක අපිට අවශ්‍ය නම් දාගන්න පුළුවන්. පිටිපස්සට කට් ග්ලාස් අවශ්‍ය නම් ඒක ආෆ්ටර් මාකට් දාගන්න පුළුවන්. ඉතින් මෙතන මේ විදිහට කට් ග්ලාස් එකක් ඇවිල්ලා දෙනවා බලා ගන්න පුළුවන්. මේකේ ඩෝ එක ගැන අපි කතා කරමු. දැන් මේකේ අපිට කියන්න බැරිනවා ස්මාර්ට් එන්ට්‍රි ඔප්ෂන් එකක් මේකේ ඇවිල්ලා නැහැ. මේකේ කී එක දාලා තමයි ඕපන් කරන්න තියෙන්නේ මේක. නමුත් ඊට පස්සේ ආපු ඒ වගේ අපිට බලා ගන්න පුළුවන් මේ පුෂ් ස්ටාර්ට් වගේම මේක පුෂ් ස්ටාර්ට් ඇවිල්ලත් නැහැ. පුෂ් ස්ටාර්ට් වගේම මේ ස්මාර්ට් එන්ට්‍රි කියන ඔප්ෂන් දෙකම ඇවිල්ලා තියෙනවා. රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක ඕපන් කරගන්න අපිට මෙන්න මේ විදිහට ස්ලයිඩින් ඩෝ එකක් තමයි මේක දීලා තියෙන්නේ. ස්ලයිඩින් ඩෝ එකේ මේකේ අතරම දැන් පවර් ඩෝ කියන ඔප්ෂන් එක මේ වාහනේ නැති වුණාට සුපර් GL වල බලා ගන්න පුළුවන් පවර් ඩෝ කියන එක තිබ්බා. ඉලෙක්ට්‍රික් ඩෝ කියන එක ඇවිල්ලා තිබුණා. මේකේ තියෙනවා හැබැයි මේ මැග්නටික් ඩෝ කියන ඔප්ෂන් එක මේකේ ඇවිල්ලා තියෙනවා. මේක ඔටෝ ක්ලෝස් වෙන ඔප්ෂන් එකක් තියෙනවා. දැන් අපි මේ විදිහට අපි මෙහෙම තිබ්බාම එයා ඊටු ටික ඔටෝ ක්ලෝස් කරගන්නවා. ඔයගොල්ලන්ට වෙන්න දැන් ඔටෝ එක ඒ විදිහට ක්ලෝස් කරගන්නවා. මැග්නටික් ඩෝ කියන ඔප්ෂන් එක මේකේ ඇවිල්ලා තියෙනවා. ඉතින් සයිඩ් වීව් එක ගැන කතා කරද්දී ওই ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. අපි ඊට පස්සේ යමු මේකේ රියර් වීව් එක කොයි වගේද කියලා බලන්න. රියර් එකේදී මම මුලින්ම එනවා මෙන්න මෙතන ටේල් ලයිට් එකට. ටේල් ලයිට් එකේ දැන් මේකෙත් තව මේකට වඩා වෙනස් විදිහේ ටේල් ලයිට් ඇවිල්ලා තියෙනවා. මොකද මේක සුපර් GL එකක් අපි කිව්වා හයිස්ම ග්‍රේඩ් එක කියලා. මේකේ LED ආපු පොඩක් බොක්ස් ටයිප් එකේ ටේල් ලයිට් එකක් බලා ගන්න පුළුවන් වුණා අපිට අලුතෙන් එන සමහර ඒ වගේ. නමුත් මේකේ තියෙන මෙන්න මේ විදිහකට තමයි මේකත් අපිට අවශ්‍ය නම් මාරු කරගන්න පුළුවන් ඕන වෙලාවක චේන්ජ් කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි දකින වාහනවල ඉතින් ඔරිජිනල් තත්ත්වය වනේ පාරේ වාහනවල දකින්නේ. මේක හැබැයි ඇසිඩිස් තියෙන වාහනයක්. ඒක නිසා තමයි මේ හැම දෙයක්ම අපි ඕගොල්ලන්ට මේ විදිහට විස්තර කරගන්න යන්නේ. මෙතන බලා ගන්න පුළුවන් බ්‍රේක් ලයිට් එක, සිග්නල් ලෑම්ප් එක, ඊට පස්සේ රිවර්ස් ලයිට් එක මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි එනවා මෙන්න මෙතන මේ මම දැක්ක සුපර් GL මේක ග්‍රේඩ් එක. සුපර් GL කියන මෙන්න මේ විදිහට මෙටල් බැජ් එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන ක්‍රෝම් ගානිෂ් එකක්. මේකත් කී එක දාලා තමයි ඕපන් කරගන්න තියෙන්නේ අපිට. මෙතන තියෙනවා මේක ප්‍රෙස් කරලා ඕපන් කරගන්න පුළුවන්. මෙතන මේ කැමරා එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන මේ සුපර් GL එකේ අතරම කැමරා එක මෙතන මේ මිරර් එකට සෙන්ටර් එකේ තියෙන මිරර් එකට ඇතුලේ ඒකට ඇවිල්ලා තිබ්බා මේ. නමුත් මේකේ ඒ ඔප්ෂන් එකත් බලා ගන්න නැහැ. ඉතින් මේ අලුතෙන් එන වගේ ඒ ඔප්ෂන් එක බලා ගන්න තිබ්බා. මේකේ මේ ඉන්ෆ්‍රාරෙඩ් සිස්ටම් එකට තමයි මේ කැමරා එකේ සිග්නල් එකත් එන්නේ. මෙතන highest කියලා මෙතන තියෙනවා. මෙතන තියෙනවා টপ මවුන්ට් ටේල් ලයිට් එකක්. මෙතන වොෂර් එක තියෙනවා. රියර් වින්ඩ්ෂීල්ඩ් වයිපර් එක තියෙනවා බලා ගන්න පුළුවන්. මෙතන මෙන්න මෙතන මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. දැන් මේක ඇත්තටම දැන් මේ මිරර් එක එන්නේ නැහැ. කැමරා එකක් ෆැක්ටරි ෆිටඩ් එනවා නම්. දැන් මේක ෆැක්ටරි ෆිටඩ් කැමරා එකක් නෙවෙයි බලා ගන්න පුළුවන් එන්නේ. මේ ඒක නිසා ෆැක්ටරි ෆිටඩ් එනවා නම් මෙන්න මේ මිරර් එක මෙතනට එන්නේ නැහැ. මොකද ඒක අවශ්‍ය වෙන්නේ නැහනේ. ඒක නිසා ඒක ප්‍රොඩක්ෂන් එකේ දාන්නේ නැහැ ඒගොල්ලෝ. ඉතින් මේකක් තියෙනවා. ඉතින් ඊට පස්සේ තමයි මේක ඉන්සර්ට් කරලා තියෙන්නේ මේ ඩිස්ප්ලේ එකත් එක්කම. දැන් මේක අපි මේ විදිහට ඕපන් කරගත්තට දැන් නිකන් පෙන්වන්නම්. මේක දැන් මේ විදිහේ ගොඩක් ලොකු ඉඩක් තියෙනවා. මේක දැන් බූට් ස්පේස් එකක් කියලා අපි හැමදාම පිටිපස්ස ඕපන් කරලා පෙන්වනවානේ. මම හිතන්නේ මේ ෆස්ට් ටයිම් තමයි දැන් අපි මේ වෑන් එකක් රිවිව් කරන. ඉතින් මේ අපි හැම වෙලාවම කාර් එකක් තමයි කාර් එකක් කර SUV එකක් කරලා තිබ්බ ගොඩක් වෙලාවට. ඒ වගේ හැම එකම අපිට තිබ්බ DK එක බූට් එක ඕපන් කරලා පෙන්වන්න ලොකු ඉඩක්. දැන් මේක ගත්තාම මේ විදිහේ ලොකු ඉඩක් තියෙනවා. දැන් ඕක ඇත්තටම ඉන්ටීරියර් ගැන කතා කරද්දි පිටිපස්සේ කතා කරලා දෙයක් නැති වෙනවා. මම මේක පෙන්වෝදී. ඒ නිසා මම මේක නිකන් ඕපන් කරලා විතරක් පෙන්වන්න. මේ වගේ ඉඩක් තියෙනවා කියන්නේ විතරක් ඕගොල්ලෝ ඉන්ටීරියර් ගැන කතා කරද්දි මේ වගේ තියෙන යම් ඔප්ෂන් තියෙනවා. තව ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් පැසෙන්ජර්ස්ලට පාවිච්චි කරන්න පුළුවන් ඔප්ෂන්ස් තියෙනවා. ඒ දේවල් ඕගොල්ලන්ට හැමදේම බලා ගන්න පුළුවන්. ඒක නිසා මම දැනට මේක වහන්න. දැන් මේක මෙතනින් ඇදලා වහන්න පුළුවන් ඔප්ෂන් එකක් තියෙනවා මෙන්න මේ වගේ. දැන් මෙතනින් අල්ලලා වහන්න උසම දෙනම් මේකෙන් පුළුවන් ඇදලා. හරිනේ? හරිද? දැන් මේකේ ෆියල් ටැංක් එක අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේක ලීටර් 75ක වගේ කැපැසිටි එකක් තියෙන ෆියල් ටැංක් එකක් තමයි මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ ෆියල් කන්සම්ප්ෂන් එකත් මම මේත් එක්කම කියන සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 10ක් වගේ ප්‍රමාණයක් කරනවා සිටි එකේ 9 10 වගේ හයිවේ එකේ නම් 12ක් විතර ප්‍රමාණයක් කරනවා. මේක මේ ඩීසල් එන්ජින් එකක්. ඉතින් මේක අර 201 කියන මොඩල් එක 200 එක නෙවෙයි. මේකේ විශේෂත්වය තියෙන්නේ මේක අනිවාර්යයෙන්ම සුපර් ඩීසල් තමයි මේකට ගහන්න ඕනේ. ඉතින් අර 200 කියන වර්ෂන් එකේදී ඒකට සුපර් ගහන්නත් පුළුවන් නැත්නම් නෝමල් ඩීසල් ගහන්නත් පුළුවන්. මේකේ අනිවාර්යයෙන්ම සුපර් ඩීසල් තමයි මේකට ගහන පාවිච්චි කරන්න ඕනේ අනිවාර්යයෙන්ම.
හරි දැන් මෙන්න මේ කොටස පොඩ්ඩක් අපි ඕපන් කරලා බලන්න යන්නේ මොනවද තියෙන්නේ කියලා චුට්ටක් බලමු. දැන් අපි කරපු වාහනවල ගොඩක් කාර්වල හැම එකම මෙතන එන්ජින් එක තිබ්බද? මෙතන මොකද්ද මේකේ තියෙන්නේ කියලා බලමු චුට්ටක්. right. දැන් මේකේ ඇත්තටම එන්ජින් එක නෑ මේකේ. එන්ජින් එකක් නැති වාහනයක්. මෙතන එන්ජින් එක නෑ. එන්ජින් එක තියෙයි කියලා තාම බැලුවේ එන්ජින් එක නැහැ. මේක එන්ජින් එක තියෙන්නේ මෙතන පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක නෙවෙයි ඩ්‍රයිවර් සීට් එක සහ මේ ඩ්‍රයිවර් සීට් නේ ෆ්‍රන්ට් පැසෙන්ජර් මේ කම්පාර්ට්මන්ට් එක ඒ සීට් එකේ යට තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන අපිට බලා ගන්න පුළුවන් රේඩියේටර් එක කූලන්ට් ඔය වගේ අපිට එදිනෙදා සාමාන්‍යයෙන් අපිට අවශ්‍ය වෙන ඇක්සස් ගන්න අවශ්‍ය වෙන ටික තමයි මෙතන බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙන්න මේ විදිහට මම කියන්න ඇතුළේ එන්ජින් එක ඇතුළේ තියෙන්නේ මම ඉන්ටීරියර් එකක්ද කියන්නේ එන්ජින් එක මමනේ කරන්නේ එන්ජින් එක ඉස්සර මම කියන්න ඔයා ඉන්ටීරියර් බලන්න එන්ජින් එක ඇතුළේ තිබ්බද මේක එන්ජින් එක ඇතුළේ ගනින් මචං එනවාද ඇලොයි වීල් එක සයිස් එක කියේ නෑ මේකේ 15 ඉන්ච් ඇලොයි වීල් එකක් තියෙන්නේ මේක ටයර් සයිස් එක පොඩ්ඩක් ලොකුයි ඒක නිසා තමයි මෙන්න මේ විදිහට වෙන්නේ ඔයගොල්ලන්ට අනිත් එක තමයි දැන් මේක රිම් කප් එකක් ඇවිල්ලා තියෙන්නේ මේක ඇලොයි වීල් එකක් කියන්නේ නැහැ අවශ්‍ය නම් ඇලොයි වීල් එකක් දාගන්න පුළුවන් ගොඩක් වෙලාවට ලංකාවේ දකිනවා අපි ඇලොයි වීල් දාපු වාහන මේ අර මේකේ මේ විදිහේ රිම් කප් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතනින් පුළුවන් මේ ලොක් එකක් තියෙනවා අපිට මෙන්න මේ විදිහට අපි ඒක රිලීස් කරගන්නවා කරගෙන මේ විදිහට මේ සෙට් එක පිටිපස්සට කරාම අපිට බලා ගන්න පුළුවන් එන්ජින් කම්පාර්ට්මන්ට් එක තියෙනවා මෙන්න මෙතන මේක තියෙන 3 ලීටර් එන්ජින් එකක් තමයි මේක බලා ගන්න පුළුවන් ඉන්නේ මේක ඉන්ලයින් 4 සිලින්ඩර් එන්ජින් එකක් ඩීසල් මෙතන මේ ටැග් එකක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති Toyota Motor Corporation කියලා අපි කිව්වා මේකේ 1KD එන්ජින් එකක් තමයි පාවිච්චි වෙන්නේ කියලා මෙන්න මෙතන ඒක මෙන්ෂන් කරලා දෙනවා 1KD FTV කියලා මේක එන්ජින් මොඩල් එක රයිට් ඊට පස්සේ මේකේ මොඩල් එක 201 කියලා මෙන්න මෙතන තියෙනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේක හැම වාහනයකම තියෙනවා ටැග් එකක් එන්ජින් එකේ ඉතින් මේකේ මෙතන තමයි ඒක බලා ගන්න පුළුවන් එන්නේ එන්ජින් කම්පාර්ට්මන්ට් එක ඔන්න ඔය විදිහට තමයි තියෙන්නේ බැටරි එක තියෙනවා මෙතන රයිට් මෙතන මේකේ කී එක මේක අපි කිව්වා ස්මාර්ට් එන්ට්‍රි ඔප්ෂන් එක නැති වුණාට මේක රිමෝට් කී එකක් තියෙනවා කියලා මේ තියෙන රිමෝට් කී එක මේකෙන් පුළුවන් ලොක් කරගන්න අන්ලොක් කරගන්න මේ බටන්ස් තියෙන මේ විදිහට ෆිසිකල් කී එකක් තමයි මේකේ තියෙන්නේ පාවිච්චි කරන්න මේකේ ඩෝර්ස් ඕපන් කරන්න ලොක් කරන්න සහ අන්ලොක් කරන්නත් මේ කී එක තමයි පාවිච්චි කරන්නේ රයිට් අපි නැග්ග වාහනයට ඉතින් මේක ඇත්තටම ටිකක් උසයි මොකද මේ ගෑන් එකක් නේකින්ද රයිට් ඉතින් මේක අපි මේ කලින් කිව්වාගේ মালටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් එක මේක ඇවිල්ලා නැහැ මොකද මේක 2012 අවුරුදු දෙකක් නිසා ඊට පස්සේ ආපු වගේ බලා ගන්න පුළුවන් වුණා মালටි ෆන්ක්ෂනල් ස්ටියරින් වීල් ඇවිල්ලා තිබුණා නමුත් මේකේ බලා ගන්න නැහැ මේකේ එයා බෑග් දෙකක් තියෙනවා ඩ්‍රයිවර් සහ පැසෙන්ජර් සයිඩ් එකේ ඩ්‍රයිවර් සයිඩ් එකේ එයා බෑග් එක මෙන්න මෙතන බලා ගන්න පුළුවන් පැසෙන්ජර් එයා බෑග් එක ඩෑෂ්බෝඩ් එකේ හැපැත්තේ බලා ගන්න පුළුවන් මම නිකන් දැකපු හින්දා පෙන්නේ ඩෝ එකෙන් පටන් ගමු හැමදාම වගේ මැටීරියල් එක ගැන කතා කරනවා නම් මෙතන මේකේ සීට්ස් වල තියෙන මැටීරියල් එකෙම තමයි මේකත් කරලා තින්නේ ගොඩක් සොෆ්ට් ෆැබ්‍රික් මැටීරියල් එකක් ඊට පස්සේ ප්ලාස්ටික් ෆැබ්‍රික් සහ ප්ලාස්ටික් කම්බිනේෂන් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ මෙතන තියෙනවා මිරර් කන්ට්‍රෝල්ස් ෂටර් කන්ට්‍රෝල්ස් බලා ගන්න පුළුවන් ඊට පස්සේ මෙතන ෂටර් ලොක් එක ඊට පස්සේ සෙන්ටර් ලොක් ඒ ටික බලා ගන්න පුළුවන් මේක ප්ලාස්ටික් හැන්ඩල් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේ ඩෝ බින් එක ගැන කතා කරනකොට මෙතන බොටල් එකක් දාගන්න පුළුවන් සාමාන්‍යයෙන් ප්‍රමාණයෙන් පොඩි බෝතලයක් වගේ දාගන්න පුළුවන් දැන් මේකේ මේ වගේ බෝතලයක් දාගන්න පුළුවන් ඊට ටිකක් ලොකුට චුට්ටක් ලොකු එකක් වුණත් දාගන්න පුළුවන් ඉතින් ගොඩක් ලොකු බෝතලයක් දාන්න බෑ මේක ඔය වගේ එකක් තමයි තියෙන්නේ මේක ප්ලාස්ටික් මෙතන ස්පීකර් එකක් තියෙනවා බලා ගන්න පුළුවන් ඔය විදිහ තමයි ඩෝ එක ගැන කතා කරනවා නම් කතා කරන්න තියෙන්නේ මේකේ මේ එළියෙන් ඔයගොල්ලෝ දකින්න නැති මේකට තියෙනවා මේ වයිසර්ස් ඉන්සර්ට් කරලා මෙන්න මෙතන තමයි කී හෝල් එක තියෙන්නේ මේ විදිහට දාලා ETC කාඩ්が挿入されていませんනේද බං කියන්නේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් මීටර් පැනල් එක මම ස්ටාර්ට් කරන්නම් මේ විදිහට තමයි ස්ටාර්ට් කරාම බලා ගන්න පුළුවන් ඉන්නේ මීටර් පැනල් එක ඊට පස්සේ මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් RPM මීටර එක
ඊට පස්සේ සෙන්ටර් එකේ තියෙනවා ස්පීඩෝමීටර් එක, රයිට් සයිඩ් එකේ තියෙනවා මේකේ ෆියල් මීටර් එක, ඊට පස්සේ ටෙම්පරේචර් මීටර් එක. ඊට අමතරව මැද තියෙනවා ඩිස්ප්ලේ එකක් පොඩි. මේක ට්‍රිප් ඩීටේල්ස් ටික බලා ගන්න පුළුවන් අපිට ඒක පාවිච්චි කරලා. අපි එනවා මේකේ ඩෑෂ්බෝඩ් එකට. ඔව් ඩෑෂ්බෝඩ් එකේ මෙතන සම්පූර්ණයෙන් ප්ලාස්ටික් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන්. බේසික් ෆිනිෂ් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ක්ලියර් ෆිනිෂ් එකක් තියෙනවා. ඉතින් මෙතන බලා ගන්න ගොඩක් අනිත් එක තමයි මේක දැන් කායකක වගේ ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් නැහැ මෙතන. දැන් කායකක නම් ගොඩක් ඩ්‍රයිවර් පැත්තට එනවා මේ ගොඩක් ටිකක් ස්පල්ලින් වැඩි ඩෑෂ්බෝඩ් එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. නමුත් මේක මෙන්න මේ විදිහේ ඩෑෂ්බෝඩ් එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මේ මෙතන පොඩි ගැජට් එකක් තියෙනවා. මෙතන දැන් ග්ලව් බොක්ස් එකට අමතරව පොඩි ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. මෙන්න මෙතනත් බලා ගන්න පුළුවන්. ඒකෙත් මොන හරි දෙයක් අපිට දාලා තියා ගන්න පුළුවන් අවශ්‍ය නම්. රයිට් අපි පිළිවෙලට යන්නේ. දැන් මෙතන අපිට පුළුවන් බලාගන්න AC වෙන්ස් තියෙනවා සාමාන්‍ය විදිහටම left එකේ ඇවිල්ලා මෙන්න මෙතන. ඒක අපිට අඩු වැඩි කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට. මේකේ mirror controllers ටික door එකේ බලා ගන්න තිබුණේ නැහැ. ඒක මෙන්න මෙතන තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. මේකේ mirror controllers ටික. ඊට පස්සේ මෙතන පොඩි ස්ටෝරේජ් එකක් තියෙනවා. පොඩි දෙයක් මොන හරි දා ගන්න පුළුවන් ඒකට. ඊට පහලින් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ fuel lid එක open කරගන්න lever එක මෙතන. ඊට පස්සේ මෙතනින් පුළුවන් අපිට මේකේ ෆ්‍රන්ට් එකේ බොනට් එක ඕපන් කරගන්න. නමුත් එන්ජින් එක තියෙන්නේ එතන නෙවෙයි. ඔයගොල්ලෝ එන්ජින් එක හරනම් තියෙන්නේ මේක ඇතුලේ. ඒකේ ඇතුලේනේ තියෙන්නේ. කියන්නේ ඇතුලෙන් තමයි එන්ජින් එක ඇක්සස් කරන්න තියෙන්නේ. හරනම් එන්ජින් කම්පාර්ට්මන්ට් එක. ඊට පස්සේ අපි කතා කරමු ස්ටියරින් වීල් එක ගැන. ස්ටියරින් වීල් එකට ආපුවාම මේකේ ටිකක් ලොකු ස්ටියරින් වීල් එකක් තමයි තියෙන්නේ. මේක හાર્ඩ් ලෙදර් වගේ තමයි මට දැනෙන්නේ නම් মালටි ෆන්ක්ෂනල් නැහැ කියලා අපි කිව්වා. ඊට පස්සේ මේක අපිට පුළුවන් මේක අපිට අවශ්‍ය නම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් අවශ්‍ය විදිහට මේක මෙන්න මෙහෙම කරලා මේ වගේ මේක මම හිතන්නේ මේ ටිල්ට් විතරයි ටෙලස්කෝපික්. ඔව් ටෙලස්කෝපික් නැහැ මේක ටිල්ට් විතරයි තියෙන්නේ. වැඩි අදින්න ටිල්ට් එක ගෑවිලා අතට යවොත් මේ දැන් ඒක ගෑවිලා අතට එන්නේ නැහැ. මේක බලා ගන්න පුළුවන් ඉන්නේ ටිල්ට් විතරයි ටෙලස්කෝපික් නැහැ. ඉතින් ඩෑෂ්බෝඩ් ෆිනිෂ් එක ගත්තහම මම දැක්ක ගොඩක් ලස්සන ඩිසයින් එකක් තියෙනවා මෙන්න මෙතන. ඔයගොල්ලන්ට පේනද මේ ටෙක්ස්චර් එක? ඒක කියන්නේ මේක නිකන් ටූ ටෝන් එකක් තියෙන නැත්නම මේක ඩාර්ක් බ්‍රවුන් එකක් වගේ තමයි උඩ බලා ගන්න පුළුවන් බ්ලැක් පැත්තට යන. මෙන්න මේකේ සිල්වර් විදිහට ගොඩක් ලස්සනයි. ඒක මාරම ලස්සන ඩිසයින් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ගියේ. හොඳ පෙනුමක් ඇවිල්ලා තියෙනවා ඩෑෂ්බෝඩ් එකට මෙන්න මේ ඩිසයින් එක. නිසා මේක ප්ලාස්ටික් තමයි. නමුත් ඒක බැලුවලට පේන්නේ නැහැ ප්ලාස්ටික් කියලා. ගොඩක් soft material එකකින් කරපු එකක් වගේ තමයි අපේ ලෙදර් හරි මොන හරි වගේ තමයි පේන්නේ. නමුත් ඒක ප්ලාස්ටික් වලින් තමයි කරලා තියෙන්නේ. ඒක ගොඩක් ලස්සනයි අතනම. සෙන්ටර් කන්සෝල් එක ගැන කතා කරනකොට මේකේ ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක තියෙනවා මෙන්න මෙතන. ඊට පස්සේ මේකේ AC වෙන්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා මෙතනින්. මේකේ AC එක ගැන කියනවා මේක දැන් අපි AC ඔන් කරලා තින්නේ. සුපර් හොඳටම කූල් වෙන හොඳ AC සිස්ටම් එකක් තියෙනවා. ඉතින් මේක මම හිතන්නේ ඩුවල් AC ඇවිල්ලා දෙනවා පිටිපස්සෙත් තියෙනවා. ඉතින් මේක හොඳටම ප්‍රමාණවත් මේ AC එක නම් හොඳටම තියෙනවා. ඉතින් මේ එතරම් ඊට පස්සේ අපි සෙන්ටර් කන්සෝල් එක ගැන කතා කරනවා කියලා කිව්වේ. ඊට කලින් මම කියන්නම් දැන් මෙතන සෙන්ටර් කන්සෝල් එකේ තිබ්බ ගියර් ලිවර් එක මෙන්න මෙතෙන්ට 200 එකකින් පස්සේ මූව් වෙලා 5th gen එකකින් පස්සේ මෙතනට මූව් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මෙතනින් එහාට මෙහාට යන්න පුළුවන් අවශ්‍ය නම් එහා පැත්තට මෙහා පැත්තට යන්න තරම් පහසුවක් තියෙනවා. ඒක මෙන්න මෙතෙන්ට තමයි මේ ඇවිල්ලා දෙන මේක 4 speed automatic gear system එකක් තමයි මේකේ transmission system එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඊට පස්සේ මෙතන තියෙන hazard button එක මෙතන තියෙනවා මේ AC control system එක. ඉතින් මේකෙන් පුළුවන් අපිට ගොඩක් පහසුවෙන් AC system එක access කරන්න මෙන්න මේ විදිහට. ඉතින් ඊට පහළ බලමු අපි මෙතන තියෙන පොඩි ashtray එකක් තියෙනවා මෙතන බලා ගන්න පුළුවන්. ashtray එකයි light ray දෙකම එකතන තියෙනවා. විතරයි ashtray දෙහා පැත්තේ මෙතන light ray තියෙනවා. वो डाल दो उधर वो दीना एक हरी ये लाइट रे करती ना एस्ट्रे करती ना बड़ा गंद पुरान में
ඊට පස්සේ මෙතන තියෙනවා අපි මේක කලින් පෙන්නුවා මෙතන තියෙනවා කම්බි හෝල් එකක්. මේක ගොඩක් ලොකු ඉඩ ප්‍රමාණයක් තියෙනවා. හොඳ ග්ලව් බොක්ස් එකක් තියෙන ලොකු දෙයක් දාලා තියාගන්න පුළුවන්. ගොඩක් හොඳ ඉඩ ප්‍රමාණයක් තියෙනවා අතන මේකේ. ඊට අමතරව මෙතන එකක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. ස්ටෝරේජ් ඒරියා ගැන කතා කරද්දී මෙන්න මෙතන පහලක් තියෙනවා තව මොනවා හරි. මෙතන ගොඩක් ලේසියෙන් අපිට මොනවා හරි ડોකියුමන්ට් එකක් ෆෝන් එකක් වගේ වුණත් තියාගන්න පුළුවන්. ගොඩක් ලේසියෙන්. මෙතන මේ බටන් වල ඉන්සර්ට් කරන්න මොන හරි අපි කිව්වා මේ ගොඩක් මොඩිෆිකේෂන් කරන්න පුළුවන් වාහනයක් කියලා. ඔයගොල්ලෝ දකින්නද මේ ස්ටියරින් වීල් එක ගාවත් මේ වගේ බටන් එකක් දාගන්න ඔප්ෂන් එකක් තියෙනවා. මෙතනත් අපිට මේක බටන් එකක් විදිහට ඉන්සර්ට් කරලා පාවිච්චි කරන්න පුළුවන් විදිහ තමයි මෙන්න මේ වගේ කොටස් ගොඩක් වැඩ ඇවිල්ලා තියෙන්නේ. සෙන්ටර් කන්සෝල් එකේ මේ මැද ගොඩක් ඉඩ නැහැ. ඊට පස්සේ අපි යනවා ආම් රෙස්ට් එක පැත්තට. ආම් රෙස්ට් එකේ මෙන්න මෙතන ටැබ් එකක් හරි මොනවා හරි දෙයක් තියාගන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. ටැබ් එකක් නැත්නම් අපි ගාව පොතක් තියාගන්න හරි පුළුවන් මෙතන. පිටිපස්සේ තියෙනවා මෙතන කප් හෝල්ඩර්ස් දෙකක්. මේක තනිකර ස්ටෝරේජ් ඒරියාමයි තියෙන්නේ. මෙතන කප් හෝල්ඩර්ස් දෙකක් තියෙනවා. මෙතනත් තියෙනවා මොනවා හරි දාගන්න පුළුවන්. මේක ඇත්තටම දැන් අපි කිව්වා බිස්නස් කරන කෙනෙකුට වගේ නම් මාර විදිහට වටිනවා ඇත්තටම. ගොඩක් ඩයරි එකක් ඊට පස්සේ ටැබ් එකක් ස්මාර්ට්ෆෝන් එකක් ඒ හැම දෙයක්ම තියාගන්න මේකේ ඕන තරම් ස්ටෝරේජ් තියෙනවා. මේක ඕපන් කරලත් ඕනනම් දාගන්න පුළුවන් මොනවා හරි. මේකේ ගැඹුර ගැන කතා කරොත් එහෙනම් මෙන්න මෙච්චරක් තියෙනවා. හොඳ ඉඩක් තියෙනවා. මේක නියමයි. නියම මොකද්ද? මෙතනත් පොඩි ආතල් සීන් එකක් තියෙනවා. මොකක්ද තියාගන්න පුළුවන්. මම පොඩි ෆෝන් එකක් වගේ ඕන. ඔව්. ගොඩක් ලේසි දැන් මෙතන මොනවා හරි තියාගෙන මේක ඇක්සස් කරන්න ලේසි. සෙන්ටර් කන්සෝල් එක තියෙන ඔන්න ඔය විදිහට තමයි. ඊට පස්සේ දැන් ඊට අමතරව ඔයගොල්ලෝ දකින්නද මේ සෙට් එකම තමයි ඕපන් කරන්නේ. මේක එන්ජින් එක බලා ගන්න. සීට්ස් ගැන කතා කරමු. සීට්ස් ගැන කතා කරනවා නම් ගොඩක්ම කම්ෆර්ටබල්. මේක ෆැබ්‍රික් එක මාර ස්මූත් ෆැබ්‍රික් එකක් තියෙන ඇත්තටම. මාරම ෆීලිං එකක් තියෙනවා මේ ෆැබ්‍රික් එකේ. ඉතින් මේකේ ලෙදර් සීට්ස් එනේවත් තියෙනවා. ගොඩක් වෙලාවට දැන් ඕක ඩිපෙන්ඩ් වෙනවනේ. දැන් ලංකාවේ නම් ලෙදර් සීට්ස් තියෙනවා කියපුවම ගොඩක් වෙලාවට ඒක හොඳයි. ඒක තමයි හොඳ කියලා කියනවා. නමුත් දැන් ලෙදර් සීට්ස් වල අකමැති සමහර අය ඉන්නවා. ඉතින් ගොඩක් වෙලාවට ජපාන් වල දැන් ගොඩක් වාහන දැන් මේකේ ගොඩක් ජපාන් පාවිච්චි කරපුවාන් ලංකාවට එන්නේ. ඉතින් ඒගොල්ලෝ කැමති නැත්තම් ලෙදර් සීට්ස් වල ලෙදර් සීට්ස් දාන්නේ නැහැ. ලෙදර් සීට්ස් නැත්තම් ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක දෙනවා ෆැබ්‍රික් සීට්ස් ඕනේ කියලා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් රස්නේ දවස් වලට රස්නේ කාලට වගේ කොහොමද ෆැබ්‍රික් සීට්ස් තමයි ගොඩක් වෙලාවට සෙට් වෙන්නේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒක නිසා මේක රික්වයර්මන්ට් එකත් එක්ක වෙනස් වෙනවා අතන. මේක ඇවිල්ලා තින්නේ ෆැබ්‍රික් සීට් එකක්. මේක නම් මාර ස්මූත් හොඳ ෆීලිං එකක් තියෙන ෆැබ්‍රික් සීට් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේක ඉලෙක්ට්‍රික් සීට් කියන එක ඇවිල්ලා නැහැ. මෙතන මේ අපිට පුළුවන් මේක ඇන්ගල් එක අඩු වැඩි කරගන්න මෙන්න මේක පාවිච්චි කරලා ඒ ඔප්ෂන් එකක් තියෙනවා. මේක බලා ගන්න පුළුවන්. අපි කිව්වා මේකේ රේඩාර් කැමරා සිස්ටම් එකක් ඇවිල්ලා නැහැ කියලා මෙතන. මෙතන ඇවිල්ලා තියෙනවා මේ මිරර් එක. මේක අපිට පුළුවන් මැනුවලි මේ විදිහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මැනුවලි. එන්න මෙතන. ඊට පස්සේ අපි එනවා මේකේ සන් වයිසර්ස් වලට සන් වයිසර් එකක් ඇවිල්ලා තියෙනවා මෙතන. ඒකෙත් පොඩි ස්ටෝරේජ් ඒරියා වගේක් තියෙනවා. මෙතන ලයිසන් එකක් වගේ දාගන්න. ඊට පස්සේ කාඩ් එකක් මොනවා හරි ඒ වගේ දෙයක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන මෙතන මිරර් එකකුත් ඇවිල්ලා තියෙනවා. මෙතන මිරර් එකක් තියෙනවා. ඒක මෙතන මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඊට අමතරව මේක අපිට ඉදිරියට රොටේට් කරගෙන මේ පැත්තෙන් රේලිය යනවා යට දාගන්න. එහෙම දාගන්න පුළුවන් අපිට අවශ්‍ය දෙයක් කරගන්න. අවශ්‍ය විදිහට පාවිච්චි කරගන්න පුළුවන්. මේකත් මේ ගොඩක් සොෆ්ට්. මේකත් මාර සොෆ්ට් ආ. මේක අල්ලලා බලන ෆීලිං එක ඕගොල්ලන්ට දෙන්න විදියක් නැහැ. මේක මාර සොෆ්ට් ෆැබ්‍රික් එකකින් තමයි කරලා තියෙන්නේ. මෙන්න මෙතන තියෙන හැන්ඩල් එකක් අපිට ඉස්සලා පෙන්වන්න බැරි වුණා. මෙතන හැන්ඩල් එකක් තියෙන එක දෙපැත්තෙම බලා ගන්න පුළුවන්. දෙපැත්තේ තියෙන හැන්ඩල්ස් දෙක ඒ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක කිව්වෙත් නෑ. අපි කියන්න මේක ලිවර්ස් දෙක ඇවිල්ලා තියෙන සාමාන්‍යයෙන් ජැපනීස් කාර් එකේ විදිහට මේ පැත්තේ ලෙෆ්ට් එකේ ඇවිල්ලා තියෙනවා මේ වයිපර් කන්ට්‍රෝලර්ස් ටික, රයිට් එකේ ලයිට් කන්ට්‍රෝලර්ස් ටික ඇවිල්ලා තියෙනවා. ඔය විදිහ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකට තමයි යන්න තියෙන්නේ. දැන් ඒකට ඕන නම් මෙතනින් උනක් ගියා කිසිවක් නෑ. පිටිපස්සට තමයි යන්න තියෙන්නේ. බලන්න පිටිපස්සේ අතරම බැලු බැලමට මොනවත් නෑ වගේ තමයි පේන්නේ. මොකද අතරම මේකේ ඇසිඩිස් එන විදිහට සාමාන්‍යයෙන් මේකේ මේ වාහනයක එක සීට් එකක් තමයි එන්නේ. ගොඩක් කරට ඒ සීට් එක එන්නේත් නැහැ. ඉතින් ඒක නිසා මේක අපිට අවශ්‍ය විදිහට කස්ටමයිස් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒවල තියෙන්නේ. මොකද ස්ටෝරේජ් ඒරියා එක ගොඩක් වැඩි. පිටිපස්ස හොඳට ඉඩ තියෙනවා. ඉතින් සීට්ස් ටික අපිට අවශ්‍ය විදිහට ගොඩක් කරට ලංකාවට ගියාට පස්සේ තමයි සීට්ස් ටික ඒගොල්ලෝ දාගන්නේ. පාවිච්චි කරන කට්ටිය ඉතින් මේ විදිහට තමයි කරලා තියෙන්නේ. අපි පොඩ්ඩක් පිටිපස්සට ගිහිල්ලා බලමු මේ පිටිපස්සේ කොයි වගේද කියලා. මම මේ එන්ජින් එක ඕෆ් කරනවා. මම ඉතින් පිටිපස්සට ආවා ඒ පැත්තේ. ඒක ඒ තරම් ඉඩ තියෙනවා. ඉතින් ඒකින්ද මාර ඉඩක් තියෙනවා වාහනේ. ගොඩක් හොඳයි ඒක. මේකේ රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එක මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ.
මේකේ ස්ටෝරේජ් ඒරියා එක ගොඩක් ලොකුයි. ඉතින් මේ අපි කිව්වා වගේ මේකේ සීට්ස් හයි කරන්න පුළුවන් වෙනම අපිට ඇතුළට නැගලා බලමු තා මොනවද තියෙන්නේ. මේකේ දැන් ওই විදිහට තමයි තියෙන්නේ. මුලින්ම කියන්නකොට මෙන්න මෙතන තමයි මේක තියෙන්නේ මේ ෆුට් ස්ටෙප් එක තියෙනවා වාහනේට ඇතුල් වෙන එක නගින එක. මෙතන ලයිට් එකක් තියෙනවා. ඊට අමතරව මෙතන බලා ගන්න පුළුවන් මේකේ මේ ටූල් කිට් එක. ඊට පස්සේ දැන් අපි ඇතුළට යනවා මේකේ මේ සීට්ස් වලත් බලා ගන්න පුළුවන් මේ ඇතුළට පේනවා නේද වර? රයිට් මේ සීට්ස් වලත් බලා ගන්න පුළුවන් මෙන්න මෙතන. මේකේ ඩුවල් AC තියෙනවා. මෙන්න මේ විදිහට මෙතනින් කන්ට්‍රෝල් කර ගන්න පුළුවන්. ඊට පස්සේ මේක තියෙන ඔන් ඔෆ් කර ගන්න පුළුවන් ඒ ටික. අපි මේක දැන් අපි කිව්වා මේ සීට්ස් අපිට මේකේ අවශ්‍ය විදිහට දාගන්න පුළුවන් කියලා. ඒ සීට්ස් වලට අදාළ සීට් බෙල්ට්ස් ටික මෙහෙම ඔරිජිනලි ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් අපිට. ඊට පස්සේ අපි කිව්වා ස්ලයිඩින් ඩෝර්ස් තමයි මේක තියෙන්නේ කියලා. අපි එළියෙන් මම හිතන්නේ ඔයගොල්ලෝ ඕපන් කරලා බලන්න දකින්න ඇති. ස්ලයිඩින් ඩෝර්ස් තියෙනවා. මේක මැග්නටික් ඩෝර්ස් තියෙනවා මේකේ. ගොඩක් ලේසි අපිට හයියෙන් වහන්න ඕනේ නැහැ. ඩෝ එක ගෙනල්ලා ක්ලෝස් කරලා තිබ්බාම එයා ඉතුරු ටික ඔටෝ ක්ලෝස් කර ගන්නවා. ඔයගොල්ලෝ දන්නවා මම හිතන්නේ මැග්නටික් ඩෝර්ස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මෙතන තියෙනවා හැන්ඩල් එකක්. ඊට පස්සේ හැමෝම තියෙනවා. මෙතන තියෙන පොඩි ස්ටෝරේජ් කම්පාර්ට්මන්ට් එකක් තියෙනවා. දැන් මෙතනට සීට් එකක් ආපුවාම ඒ මෙතන යන පැසෙන්ජර්ට අවශ්‍ය නම් මොනවා හරි දාගන්න මෙන්න මෙතන තියෙන පොඩි ඒරියා එකක්. මෙතන මේක පාවිච්චි කරන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. ඊට පස්සේ මෙතන තියෙනවා ස්පීකර්ස්. මේ පැත්තේ ස්පීකර් එකක් තියෙනවා. මෙතන ස්පීකර් එකක් තියෙනවා. ස්පීකර්ස් දෙකක් තියෙනවා දෙපැත්තේ. ওই ටික තමයි තියෙන්නේ නේ. ගොඩක් හොඳ ඉඩක් තියෙනවා ඉතින් ඉඩ. ඔව්. රයිට් ඉතින් ওই ටික තමයි රියර් පැසෙන්ජර් කම්පාර්ට්මන්ට් එකේ බලා ගන්න පුළුවන්. අපි කිව්වා මේක මේ DX කියන ග්‍රේඩ් එකකුත් තියෙනවා කියලා. මේක තමයි බේසික්ම ග්‍රේඩ් එක. අපි කරේ සුපර් GL එක. දැන් ඔයගොල්ලන්ට මම බේසිකලි නිකන් පෙන්නන්නම්. අපි කිව්වා මෙතන වෙනස් කියලා. මෙතන හෙඩ්ලයිට් එක ගත්තොත් මේක 1 ස්කූප් එකක් විදිහට තමයි තියෙන්නේ මෙතන. අරක තිබ්බේ 2 piece එකක් විදිහට තමයි තිබ්බේ අපි සුපර් GL එක කතා කරපු එකේ. ඊට අමතරව ෂෙල් එකේ වෙනස්කමක් තිබ්බා. මෙන්න මේ විදිය ෂෙල් එකක් තමයි ඉන්නේ. මේක ගොඩක් ලොකු ෂයින් එකක් නැහැ. ක්‍රෝම් ෆිනිෂ් එකක් නැහැ ගොඩක් ලොකුවට. නමුත් සුපර් GL එකේ ක්‍රෝම් ෆිනිෂ් එකක් තිබුණේ. ඊට පස්සේ මේ බම්පර් එක ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ විදිහට මේ ප්ලාස්ටික් එකක් එන්නේ බ්ලැක් කලර්. පස්සේ ෆොග් ලැම්ප් එක. ෆොග් ලැම්ප් එක ගැන කතා කරනකොටත් ෆොග් ලැම්ප් එකක් මේකට ඇවිල්ලා නැහැ. නමුත් ආෆ්ටර් මාකට් ඉන්සර්ට් වෙනවද? ආෆ්ටර් මාකට් දාගන්න පුළුවන් විදිහට තමයි මේක ෆොග් ලැම්ප් එකක් ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ ෆොග් ලැම්ප් මෙන්න මේ ක්ලිප් එකක් විතරයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තර්ඩ් මිරර් එකක් ඇවිල්ලා තියෙනවා. මේකේ සාමාන්‍ය විදිහටම අරකෙත් මේකේදී ලොකුවට දෙයක් කියන්න නැහැ. රයිට් ඉතින් ඔයගොල්ලෝ ගොඩක් විස්තර දැනගන්න නැති අද KDH එක ගැන. ඉතින් අපි මේක විතරක් නෙවෙයි ඩාර්ක් ප්‍රයිම් එකත් ඉස්සරහට ගෙනලා ළඟදීම දවසක් කතා කරන්න ඔයගොල්ලොත් එක්ක. ඉතින් අතරම දැන් අපි අද KDH එක ගැන කතා කරා. ඉතින් හැමදේම විස්තර ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඔයගොල්ලොත් මොනවා හරි දන්නවා නම් KDH එක ගැන තව විස්තර ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් KDH එක ඔයගොල්ලෝගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි channel එක subscribe කරලා තියාගන්න. අපි ඉස්සරහට බලාපොරොත්තු වෙනවා මේක ඩාර්ක් ප්‍රයිම් එක ගැන වීඩියෝ එකක් කරන්න ඔයගොල්ලොත් එක්ක ළඟදීම. ඒ වගේම තමයි මේක තියෙනවා තරංග එන්ටර්ප්‍රයිසස් එකේ. තරංගකට කෝල් එකක් දීලා ඔයගොල්ලන්ට පුළුවන් මේක අන්රෙජිස්ටර් වාහනයක්. ලංකාවේ බඩු නෑනේ. මේ බඩු කියන්නේ මේ වාහන නෑ අන්රෙජිස්ටර්ඩ් ඒවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් මේ කතා කරලා මේ වාහනේ ගන්න නම් ඔයගොල්ලෝ පුළුවන් විස්තර දැනගන්න. ඉතින් අද අපි ගිහින් එන්න ඔයගොල්ලන්ට සුබ සතියක් කියලා ප්‍රාර්ථනා කරනවා අපි ඔටෝ ශ්‍රී